සුවපත් වේවා ආයුවැඩේවා ඔබට රටට සහ මුළු ලෝකයටම සුව බෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවස 2022 දෙවන මාසේ දෙවනිදා. ආයේ මේ ඉලක්කම් ගැලපුම බලන්න 20යි 22 2.2 20යි 22.02. මෙහෙම ඉලක්කම් ගැලපිල්ලක් ආයේ යෙදෙනවා නම් යෙදෙන්න තියෙන්නේ 3033 තුන්වෙනි මාසේ තුන්වෙනිදා. ඒ කියන්නේ හරියටම තව අවුරුදු 1011යි මාස 1යි දවස් 1කින්. අපි කවුරුත් මේ විදියට ජීවත් වෙයි කියලා හිතන්න අමාරුයිනේ. හැබැයි නම් පවතින විදියට වැඩ කළොත් සමහරට ඒ නම පවතිවි. කොහොම වුණත් මීට කලින් මෙහෙම දවසක් යෙදුනා නම් මෙහෙම ඉලක්කම් ගැලපිල්ලක් යෙදුනා නම් ඒක යෙදෙන්නත් ඇත්තේ 2011 පළවෙනි මාසේ පළවෙනිදා. හැබැයි එහෙම දින ගැලපිල්ලක් තියෙන විදියක් නැහැ. හේතුව තමයි 13 වන සියවසෙන් විතර පස්සේ තමයි මේ වර්තමාන තියෙන කැලෙන්ඩරේ හදන්නේ. ඒ නිසා ඒ කාලේ එහෙම මීට කලින් කවදාවත් මේ විදිය ඉලක්කම් ගැලපිල්ලක් තිබිලා නැහැ. ඒ කියන්නේ 2022 දෙවැනි මාසේ දෙවැනිදා කියන මේ අද දවස ලියද්දී තියෙන දින ගැලපිල්ල ඉතාමත්ම විශේෂයි. අවුරුදු 2011යි මාසේ 1යි දවස් 1කින් තමයි ඇවිල්ලා තියෙන්නේ සහ එන්න තියෙන්නේත් එහෙමයි. එහෙම බැලුවාම ඇයි මේ ඉලක්කම් ගැලපිල්ල විශේෂය දකින්නේ හැම දවසක්ම හරි වැදගත් කියන කතාව කියන්න ඕනේ නිසා. ඊයේ මට ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් තමයි මේ අදහස කිව්වේ බලන්න මේ ඉලක්කම් ගැලපිල්ල මෙච්චර කාලයකට ආවෙන්නේ නැති එකක් සහ කොච්චර කාලෙකින්ද ආයි එන්නේ කියලා. එහෙම තෙත් බව තියෙන මිනිස්සු මුණ ගැහෙන්න ලැබෙන එක සහ ජීවිතේ ආශ්‍රය කරන්න ලැබෙන එක තමයි වාසනාව. අපි තවත් අවුරුදු 2011යි මාස 1යි දවස් 1ක් ජීවත් වෙන්නේ නැහැ. හැබැයි ජීවත් වෙන කාලය තුල එහෙම තෙත් බව සහිත මිනිස්සු ලතෙත් බව සහිත මිනිස්සු හමු වෙන එක සහ ලතෙත් බවින් යුතුව ජීවත් වෙන එක තමයි ජීවිතේ හැඩ සහ රහ. තෙත් බව කීවාම තෙත් බව සහිත මිනිස්සු හමු වුණොත් ඒ තැන තෙත් බිමක් වෙයි. තෙත් බිමක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් රැම්සා තෙත් බිම් සම්මුතියට අනුව නම් බාල්දිය මට්ටමේ ඉඳලා මීටර 6ක් පහළ ගලා යන ජලය, එහෙම නැත්නම් ලවණ ජලය, මුහුදු ජලය වෙන්න පුළුවන්. මේ සියලුම ජල ප්‍රදේශ සාමාන්‍යයෙන් තෙත් බිමක් විදිහට නම් කරනවා. අද ජාත්‍යන්තර තෙත් බිම් දිනය. අද ජාත්‍යන්තර තෙත් බිම් දිනය. අර මංගල සූත්‍රයේ ගායනා කරද්දී සජ්ජායනා කරද්දී අන්තිමටම කියනවා අර අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමන් කියලා. අසෝකං ශෝකය නැති විරජං කේමං කෙම්බිමක් වෙන එක එහෙම නැත්නම් ශෝකය නැති කෙම්බිමක් බවට ජීවිතය පත් කරගන්න එක ඒකත් මංගල කාරණයක් කියලා. කෙම්බිමක් තමයි තෙත් බිමක්. තෙත් බිමක් කියන්නේ කෙම්බිමක්. ඒ නිසා මංගල කාරණා යෙදෙන දවසක් වේවා අද දවස 2022 දෙවැනි මාසේ දෙවැනිදායි අද. ජාතික පුවත්පත්වල සිරස්වල මේවා. තෙත් ගතිය තියෙන ලතෙත් මිනිස්සු ඕනේ කියලා කියන්නේ මෙන්න මේ නිසා. හදලා පැය 24න් නොරෙච්චෝල යලිත් කැඩේ. දවසට පැය 2ක් විදුලිය කපන්න ලංවීම ඉල්ලීමට උපයෝගිතා කොමිසම බැහැ කියයි. ඒත් ඊයේත් ලයිට් කපලා. උදේජීව ඒකනායකයි අද වාර්තා කරන්නේ අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වලය. දෛනිකව මෙගාවෝට් 410ක විදුලිය හිඟයක් පවතින නිසා දිනකට පැය 2 බැගින් දිවයින පුරා විදුලිය කපා හැරීමට ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීම මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ ප්‍රතික්ෂේප කළා කියලායි වාර්තා කරන්නේ. මාස 2ක කාලයක් අක්‍රිය වී තිබූ නොරොච්චෝල බලාගාරයේ ජනනයන්ත්‍රය යථා තත්ත්වයට පත් කරලා පැය 24ක් යාමටත් පෙර යලි අක්‍රිය වෙලා තියෙනවා. ඒ නිසා මෙගාවොට් 270ක විදුලි බල පද්ධතියට අඩුවක් තිබෙනවා. ඒ වගේම මේ නිසා ඊයේ පස්වරු 3:30 සිට රාත්‍රී 9:30 දක්වා පැය 2 බැගින් කාණ්ඩ 4ක් යටතේ විදුලි බලය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ලිඛිතව ඉල්ලා තිබුණා. එම ලිපියේ සඳහන් වෙන්නේ නොරොච්චෝලේ යලි අක්‍රියවීම නිසා මෙගාවොට් 270ක් නොලැබී යාමට අමතරව කැලණිතිස්ස බලාගාරයේ සොජිස්ට් පෞද්ගලික බලාගාරය අක්‍රියවීම නිසා මෙගාවොට් 130ක විදුලි බල අවශ්‍යතාවක් තියෙනවා.
කොළඹ වරායේ ඇති පාවෙන බලාගාරයට දැවිතෙල් නොලැබීම හේතුවෙන් මෙගාවොට් 60ක විදුලි බල පද්ධතියක් අහිමි වෙලා තියෙනවා. සපුගස්කන්ධ බලාගාරයට ඉන්ධන නොලැබීම නිසා මෙගාවොට් 54ක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වෙලා තියෙනවා. මේ කාරණා ගැන හිතලා දෙන්න අවසරය ලයිට් කපන්න කියලා. දැන් ඊළඟට අද පුවත්පතත් වාර්තා කරනවා ප්‍රධාන සිරස්වල හැටියට නොරොච්චෝලේ හදපු යන්ත්‍රය යලිත් කැඩෙයි. ප්‍රදේශ කිහිපයකම විදුලිය බිඳ වැටීම් HI තුෂාරයි වාර්තා කර සිටින්නේ ඒ පුවත. එතකොට දැන් අර බණ පොත කියවලා තියෙන උදවිය ජාතක පොත කියවලා තියෙන උදවිය දන්නවා පූර්වාපර සංදි ගලපන්න ඕනේ කියලා. බුදුහාමුදුරෝ ජාතක කතාව අවසානයේදී එදා කතාව මේකයි මෙදා කතාව මේකයි කියලා පූර්වාපර සංදි ගලපනවා වගේ මේ සිද්ධිය දෙසැම්බර් මාසෙදී ජනාධිපතිතුමා රැස්වීමක් තියෙනවා කැඳවනවා තෙල් ඕනද නැද්ද කියන එක විදුලිය පිළිබඳ මතුවන ගැටලුවට සාකච්ඡාවක් නැත්නම් විසඳුම් සොයන සාකච්ඡාවක් තියෙනවා. එතෙන්දි විදුලි මණ්ඩලය කියනවා අපිට තෙල් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ ජනවාරි මාසෙට කියලා. පෙබරවාරි මාසෙට එහෙම ඉදිරියේදී ප්‍රශ්නයක් නැහැ කියන එක කියනවා. ඊළඟට ජනවාරි මාසේ 11 වෙනිදා එකපාරටම කියනවා 13 වෙනිදා ඉඳලා අපිට තෙල් නැහැ කියලා. තෙල් සංචිත අඩුයි කියන එකත් දැන තමයි මේක කියන්නේ. 11 වෙනිදා කියනවා 13 වෙනිදා ඉඳන් තෙල් ඕනේ කියලා. කොහොම හරි ලයිට් කපන්න ඕනේ කියලා ඉල්ලීමක් කරනවා. තෙල් නැහැ අපිට තෙල් නැති නිසා ලයිට් කපන්න දෙන්න කියලා. අමතිවරයා දැඩිව කියනවා නෑ ලයිට් කපන්නේ නැතුව පුළුවන් තරම් උත්සාහ ගන්නවා අඛණ්ඩ විදුලි සැපයුමක් සාතික කරන්න කියලා. වෘත්තීය සමිති කියන්නේ වෘත්තීය සමිති කියන්නේ දේශපාලන පක්ෂ වලට සමිති සම්බන්ධ වෘත්තීය සමිති මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා නෑ කපන්න වෙනමයි කියලා. ඊළඟට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තමයි තීන්දුව දෙන්න ඕනේ අවසරය දෙන්න ඕනේ. ඔවුන් දවස් දෙකෙන් දෙකට වගේ නිරීක්ෂණය කළා තෙල් තියෙන ප්‍රමාණය ඊට පස්සේ බලශක්ති උත්පාදනය කිරීමේ හැකියාව මේ සියල්ල ගැන සලකලා ඔවුන් කඩින් කඩ ඒ කියන්නේ විටින් විට රැස් වෙලා තීන්දුව කළා නෑ අවශ්‍ය නැහැ කියලා. ඊළඟට අපි ඊයේ වාර්තා කළා පෙරේදා කොමිසම තීරණය කරනවා නෑ විදුලිය කැපීමේ අවශ්‍යතාවක් මතුවෙන්නේ නෑ කියලා. එහෙම තියෙද්දී පෙරේදා හදපු යන්ත්‍රය ඊයේ වෙද්දි කැඩෙනවා. කැඩුණ විතරක් නෙවෙයි ටක් ගාලා ආයලියුමක් යවනවා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලයිට් කපන්න අවසර දෙන්න කියලා. මේවයි පූර්වාපර සංදි ගලපා තීන්දුව කරන්න මොකද්ද වෙන්නේ කියලා. මේ උසස් පෙළ තියෙන කාලේ දරුවෝ පාඩම් කරන කාලේ ලයිට් කැපුවම දැන් අවසර ලැබෙන්නේ නැති වුනහම එකපාරටම ලයිට් කපනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කල්පනා කරලා බලන්න පූර්වාපර සංදි ගලපන්න පුළුවන්. විත්තියේ සාක්ෂි නොකඳවාම ලිත් නඩුවෙන් බැසිල් නිදහස් අද හංසිනානායකකාර වාර්තා කරනවා මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වලය. පැමිණිල්ල සාක්ෂි ඉදිරිපත් කර ඇත්තේ චෝදනා ඔප්පු කිරීමට නොව බැහැර කිරීමට හේතු වන ලෙසයි වෙනසුරු කියනවා. දිවිනගම හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවකත් නිදොස් කියලා මව්බිම වාර්තා කරනවා. ඒ අනුව දිවිනගම අරමුදලට අයත් 2.94 ලක්ෂයක මුදලක් අවභාවිත කළේ යයි කියන සිද්ධියට සම්බන්ධ ලිත් නඩුවේ බිත්තිකරුවන් ලෙස නම් කර සිටි වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා සහ දිවිනගම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක මහත්මයා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහත්මයා ඊයේ නියෝග කළා. විත්තිකරුවන්ට එරෙහි පැමිණිල්ල චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති නිසා මේ තීන්දුව ගත්ත කියලා තමයි සඳහන් කර සිටින්නේ. මේ නඩුවේදී පැමිණිල්ලේ සාක්ෂි වශයෙන් ලබා දීලා තියෙන කාරණා පිළිබඳව විනිසුරුතුමාගේ අවධානය යොමු වෙනවා. දිවිනගම දෙපාර්තමේන්තුවේ ඩිලාන් කළුආරච්චි නැමැති සාක්ෂිකරුගේ සාක්ෂියට අනුව මේ ලිත් මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය 2011 අවුරුද්දේ ඉඳලම සිදු වෙලා තියෙනවා. දිවිනගම දෙපාර්තමේන්තුව ආරම්භක අවස්ථාවේ පටන් එම දෙපාර්තමේන්තුවේ අරමුණට අනුව සිදුවන බවත් ඒ කටයුත්ත ඒ අනුව 2015 වසර සඳහා 2014 වසරේ අවසන් භාගයේ සිටම මේ නඩුවට පාදක වූ ලිත් මුද්‍රණය කිරීම සිදු වුණා. ඒ කියන්නේ මේ ඡන්දයක් කටේ තියාගෙන ඡන්දයක් බලාගෙන කරපු වැඩක් නෙවෙයි 2011 ඉඳලම මේ ලිත් ලබා දීම සිද්ධ වෙලා තියෙනවා ප්‍රධාන අරමුණට යාව. මේ නඩුවට පාදක වන මුද්‍රණය කරන ලද ලිත්වල එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැලයක් රෝපණය කරන ආකාරය ඇතුළත් ඡායාරූපයක් තිබී ඇති බවත් එය දිවිනගම ජාතික වැඩසටහනේදී ගත් ඡායාරූපයක් බවත් සාක්ෂි වලින් අනාවරණ වෙනවා කියලා තමයි විනිසුරුවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටින්නේ. ඒ අනුව අද දිනවින පුවත්පතත් වාර්තා කරනවා ලිත් නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කෙරෙයි කියලා රෝෂන් තුෂාරයි අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන්නේ. තවත් නඩුවක්
ඒ නඩුව මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතිවරයා පිළිබඳව නිදහස් කරන්නේ ඉල්ලීම ඉවතට මහින්දානන්දට එරෙහි නඩුව දිගටම වාර්තා කරන්නේ AJA අබේනායක දිවයින පුවත්පතට. චෝදනා පත්‍රයට සංශෝධන සහ තවත් සාක්ෂිකරුවෝ පිරිසක් එකතු කරා කියලා සඳහන් කරනවා. ඒ අනුව රුපියල් කෝටි 5කට අධික වටිනාකමක් ඇති දාම් සහ කැරම් ක්‍රීඩා උපකරණ අවභාවිත කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා සතුස හිටපු සභාපති නලින් රුවන්ජිත් ප්‍රනාන්දු කියන මහත්තුරුන් එකී චෝදනාවලින් නිදහස් කරන්න කියලා විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීම බස්නාහිර පළාත් පද දෙවන ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ ප්‍රතික්ෂේප කළා කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. ඊළඟට ඊයේ දවසේදී හද සසල කළ ඛේදවාචකයක් වාර්තා වෙනවා ගාල්ල දිස්ත්‍රික්කෙන් එකම පවුලේ 4ක් රජ රට රැජිනට බිලි. බූස්ස වැල්ලබඩ ශෝකාන්තය වාර්තා කරන්නේ අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්සලය විදියට. ශීඝ්‍රගාමී දුම්රියට මෙසේ ජීවිතක්ෂයට පත්වන රතුවෙලිය දැල්වී තිබෙද්දිත් සීනුව නාදවද්දි පාරට දැමූ ත්‍රිරෝධ රථයේ කුඩප්පට්ටම් වෙලා තමයි මේ විදියට ජීවිත හානි වෙන්නේ. විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ලිපියක් අත්සන් කර ගැනීමට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හමුවීමට ගොස් නැවත නිවසට එමින් සිටියදී ඔවුන් මේ අනතුරට ලක්ව ඇතැයි පොලිසිය සඳහන් කරනවා. ඒ වගේම දුම්රිය පැමිණෙන බවට මාර්ග සංඥා දැල්වෙමින් තිබියදී සහ අනතුරු ඇඟවීමේ සීනුව නාද වෙමින් තිබියදී ත්‍රිරෝධ රථයේ රියදුරු ඒක නොතකා දුම්රිය හරස් මාර්ගය හරහා රිය දහවන කිරීම මේ අනතුරු වලට මූලික හේතුව කියලා තමයි සඳහන් කර සිටින්නේ. මේ එකම පවුලෙම අම්මයි තාත්තයි පුතයි ලේලි මේ ආදී විදියට 4 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ. අද ඩේලි මිරර් පුවත්පත CCTV ඡායාරූප කීපයක් කෙමෙන්තන් CCTV දර්ශනවලින් උපුටාගත ඡායාරූප කීපයක් වාර්තා කරනවා. accident at Vellabod railway crossing in Busa, 4 members of same family dead. මේ ඡායාරූප දිහා බැලුවම අනතුරට කොයිතරම් කිට්ටු වෙලා තියෙනවද? එහෙම නැත්නම් අනතුර වෙත ඇදී ගියාද? එහෙම නැත්නම් අනතුර තමන් වෙත ආව නෙවෙයි තමන් අනතුර වෙත ඇදී ගියා කියන එක පේනවා. ගේට්ටු නොතිබුණා වුණාට සංඥා තිබිලා තියෙනවා. ඒ කියන්නේ අර එලාම් එක සීනුව නාද වෙලා තියෙනවා. ඒ සීනුව නාද වෙද්දි රතු එලි දැල්ලෙද්දි තමයි ගිහිල්ලා තියෙන්නේ අපරාධ ගමනක්. ඉන්දීය ගීත චිත්‍රපට කර්මාන්තයේදී නැත්නම් දකුණු ඉන්දියාවේ හොඳ ගායකයෙක් හිටියලු ඒ කාලේ AM රාජ්. ඔහු හයිදරාබාද් වලට දුම්රියෙන් යන අතරතුරේදී දුම්රිය නතර කරන දුම්රිය ස්ථානයක වතුර බොන්න බහිනවා. ඔහු වතුර බීලා ආපිට එද්දි කෝච්චිය යනවා. කෝච්චියට නගින්න ගියා. කෝච්චියට නගින්න ගියාම ඔහු ඒකෙන් ඇදලා මිය යනවා. කෝච්චියෙන් වැටලා මිය යනවා. අනතුරක් වෙන්න ගත වෙන්නේ ඊටාම සුළු වෙලාවයි. ලෝකයේ පෙරළේ කාලෙ ගෙවී යයි. ඔය ඒ වගේ ගීත සිංහල චිත්‍රපටවලට ගායනා කර මේ රාජ් කියන ගායකයා. නිසා කොච්චර වටිනවා වුණත් එක මිනිත්තුවක එක තප්පරයක නොසලකිල්ල අපේ ජීවිතේට කොයිතරම් ලොකු පාඩුවක් ගෙන දෙනවද කියන එක මේ ඡායාරූප දිහා බැලුවම පේනවා. ආයෙ නිකමට බලන්නකෝ. මොකද මෙහෙම බලන්න කියන්නේ විශේෂයෙන්ම ත්‍රිරුද්ධ රථ වල ගමන් කරන උදවිය ත්‍රිරුද්ධ රථ රියදුරුවරු ඔවුන් හිතනවා මෙහෙම ටක් ගාලා දාලා යන එක චණ්ඩිකමක් වීරකමක් කියලා. මෙන්න බලන්න ඡායාරූප. මේ සංඥානාදය ඇහුණා ඩීසල් ත්‍රීවිල් එකක්. එතකොට සද්ද ටිකක් වැඩි ඇති ත්‍රීවිල් එකෙත්. හැබැයි සංඥානාදය ගණන් ගත්තේ නැහැ, ලයිට් එළිය ගණන් ගත්තේ නැහැ. දැම්මා වෙන්න වෙච්ච අනතුර. ඒ නිසායි මේ පිළිබඳව නැවත කියන්නේ අනතුරු ගැන බොහෝ වාර්තා තියෙනවා. අපි ජීවිතේ බේර ගන්න ඕනේ. අනතුරු වලින් මේ කතාව නතර කරේ. කොළඹ අනතුරේ කොළඹ ඉන්න අයගේ විතරක් නෙවෙයි රටේම ඉන්න අයගේ ඇස් උඩ යන පුවතක් වාර්තා කරනවා මව්බිම් පුවත්පත. කොළඹ අනතුරේ දහරා විජේවර්ධන තමයි අද මව්බිමට මේ වාර්තාව ගෙනෙන්නේ. මොකද්ද මේ අනතුර? කොළඹ දිස්ත්‍රික්කයේ පැවති තෙත්බිම් හෙක්ටාර 46600න් මේ වන විට ඉතිරි ඇත්තේ හෙක්ටාර 2000කට ආසන්න ප්‍රමාණයක් යයි හෙළිවෙලා තියෙනවා. අවුරුදු 100කට ආසන්න කාලයක් තුල සිදු කරපු ඉඩම් ගොඩ කිරීම මේ තත්වයට හේතු වෙලා තියෙනවා. ඒ වගේම පහුගිය අවුරුදු 10ක පමණ කාලය තුල මේ හානිය දෙගුණ තෙගුණ වෙලා තියෙනවා කියලායි සඳහන් කරන්නේ. මේ තත්වයට තේ කොළඹ ජල ගැලීම් පාලනයේට ජෛව විවිධත්වය රැක ගැනීමට වගේම පරිසරයේ සමතුලිත බව රැක ගැනීමට ඇති හැකියාව ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා කියලා තමයි මව්බිම් පුවත්පත සඳහන් කරන්නේ. කොළඹ අනතුරේ ඒ කියන්නේ මේ තෙත්බිම් පද්ධතිය ආරක්ෂා වුණොත් තමයි ගම් වතුර වලින් සහ විශේෂයෙන්ම ගම් වතුර වලින් ප්‍රදේශය ආරක්ෂා කරගන්න වෙන්නේ. අනිත් එක ජෛව විවිධත්වය එහෙම නැත්නම් මේ එකිනෙක අතර තියෙන සම්බන්ධය ගිලිහුණොත් මොකද වෙන්නේ කියන එක හිතා ගන්න පුළුවන්. දැන් අවුරුදු 100කට කලින් තිබිච්ච තෙත්බිම් ප්‍රමාණය හෙක්ටාර 2000 දක්වා අඩු වෙලා තියෙනවා කියලා කියන්නේ.
මේ කාලෙකට කලින් එකන්නේ 18-19 නැත්නම් 20 වෙනි සියවස් වෙනකම්ම එහෙම කොළඹ නගරයේ ආශ්‍රිතව තෙත්බිම් බහුලව තිබුණා කියලා කියන්න හොඳම උදාහරණය තමයි මේ අවට තියෙන ගම් වලට හැදිච්ච නම් බෙල්ලන් විල, කළුබෝ විල, ගංගොඩ විල. ඔය විදිහට ගත්තාම මේ විල්නේ තිබිලා තියෙන්නේ. කොයිතරම් විලක් තිබුණා කියලා කියන්නේ විලක් කියලා කිව්වේ තෙත්බිමක් තමයි. එතකොට මේ කොළඹ අවට කොයිතරම් තෙත්බිම් තිබුණාද? හැබැයි ඒවා රැකගන්න ක්‍රියාත්මක වෙච්ච වැඩපිළිවෙල මේ මෑත කාලේ සංවර්ධන ව්‍යාපෘතීන් අතරේ ඒවා රැකගන්න ක්‍රියාත්මක වෙච්ච වැඩපිළිවෙල මොකක්ද කියලා නැවත වතාවක් හිතන්න වෙනවා. කොන්තගන්තොට යාබදව තියෙන දියවන්නා තෙත්බිම ආරක්ෂා කරගන්න කටයුතු කරන්න පටන් ගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව හිටපු වර්තමාන ජනාධිපතිවරයා. දැන් අද නෙත්මෙන් රැකගත යුතුයි නිසා මේ තෙත්බිම් කියලා ජාත්‍යන්තර තෙත්බිම් දිනය ලෝක තෙත්බිම් දිනයේ යෙදෙන අද දවසට ශ්‍රියාංජනී ලොකුලියන මාධ්‍ය නිලධාරී පරිසර ප්‍රවර්ධන ඒකකයේ මධ්‍යම පරිසර අධිකාරියේ ලිපියක් ලියනවා මව්බිම් අද දිනමින පුවත්පතට. ඒ අනුව ස්වාභාවික තෙත්බිම් කොටස් තුනක් තියෙනවා. ස්වාභාවික තෙත්බිම් කොටස් තුනක් තියෙනවා, වර්ග තුනක් තියෙනවා. එකක් තමයි ස්වාභාවික මිරිදිය තෙත්බිම්, ස්වාභාවික කිවුල්දිය තෙත්බිම් සහ ස්වාභාවික කරිදිය තෙත්බිම් කියලා. මිරිදිය, කිවුල්දිය සහ ඊට පස්සේ කරිදිය කියලා මේ විදිහට වර්ග තුනක් තියෙනවා. මිනිසා විසින් නිර්මාණය කරන ලබන තෙත්බිම් කෘත්‍රිම තෙත්බිම් විදිහට හඳුන්වනවා. ඒ වාද වර්ග තුනකට බෙදා දක්වනවා. එහෙම කියලා විශේෂයෙන් සඳහන් කරනවා. ඇයි මේවා වැදගත් වෙන්නේ? පරිසර නියාමන කාර්යයන් සිදු කරන නිසා තමයි තෙත්බිමක් වැදගත් වෙන්නේ. තෙත්බිම් පරිසර නියාමන කාර්යයන් සඳහා වැදගත් වෙනවා. තෙත්බිම් ජලය අවශෝෂණය කරගන්නා ස්පොන්ජ් එකක් වගේ ක්‍රියා කරන්නේ. ඒ නිසා ගම් වතුර පාලනයට සහ ජල මට්ටම ස්ථාවරව පවත්වාගෙන යන්න, භූගත ජල මට්ටම ස්ථාවරව පවත්වාගෙන යාමට උපකාරී වෙනවා. ගම් වතුර වෙරළබඩ කුණාටු සහ සුනාමි තත්ත්වයන් පාලනය කිරීම සඳහා තෙත්බිම් පරිසරයේ උපකාරී වන අතරම සෝදාපලුව පාලනය කිරීමටත් සුලකින් සිදුවන හානි අවම කිරීමටත් තෙත්බිම් උපකාර වෙනවා. තවත් ගොඩාක් කියාගෙන යන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි වෙලාව මේ. කොහොමුණත් මේ විස්තර කරන්න පුළුවන් කරුණු ගණනාවක් තියෙනවා, වටිනාකම් ගණනාවක් තියෙනවා. එහෙම තෙත්බිම් රැකගැනීමේ අවශ්‍යතාව වැදගත්. රම්සා තෙත්බිම් ප්‍රඥප්තිය 1971 තමයි ඉරානයේ රම්සා නුවරදී අත්සන් කෙරෙන්නේ. ශ්‍රී ලංකාව තමයි ලෝකෙ මුල්ම රම්සා තෙත්බිම ලෝකයට ජනිත කරන්න. එහෙම නැත්නම් නිර්මාණය කරන නැත්නම් ප්‍රකාශයට පත් කරන ශ්‍රී ලංකාවෙන් කොළඹ අනතුරේ තියෙද්දි අපි නැවත වතාවක් මතක් කරනවා මේ තෙත්බිම් ටික රැකගන්න එක. දියවන්නා තෙත්බිම, ඊළඟට ඔය කිඹුලෑල තෙත්බිම, ඊට පස්සේ බොරලැස්කමුවේ තෙත්බිම් ටික, ඊට පස්සේ බෙල්ලන් විල ප්‍රදේශයේ තෙත්බිම් ටික ආරක්ෂා කර ගැනීම සඳහා ඒ සංවර්ධන කටයුතු කරන එක නැවත වතාවක් අගය කරන බව මතක් කරන්න ඕනේ. ඊළඟට ගංවතුර නිසා එහෙම නැත්නම් කොළඹ අනතුරේ යන්න ඉඩ තියෙනවා ස්වාභාවික විපත් නිසා කියලා කිව්වම අනතුරු පිළිබඳව කතාවම තවත් ටිකක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඒ ස්වාභාවික අනතුරු හැබැයි ඒ ස්වාභාවික අනතුරු වලටත් හේතු වෙන්නේ එක පැත්තකින් ගත්තාම අපේ නොමනා හැසිරීමම තමයි. නොමනා හැසිරීම නිසා ටිපරය බස් රථයේ වැදිලා ටිපර් රියදුර අසුනේ සිරවෙයි. ඇඟලුම් සේවිකාවන්ට තුවාල, හොරණ කොළඹ මාර්ගයේ ගමනාගමනයට බාධා ඉස් ජයසිංහ කහතුඩු ඉඳලා වාර්තා කරනවා. ඊළඟට ට්‍රැක්ටරයේ කාර්යයක වැදී ට්‍රේලරයේ ගැලවී විසිවෙයි. තියදෙනෙකුට තුවාල, ට්‍රැක්ටර් රියදුරාට කොරෝනා, සමන්පාලිත හල්දුම්මුල්ල ඉඳලා වාර්තා කරන්නේ. කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල මහවංගුව ප්‍රදේශයේදී මේ අනතුර වෙලා තියෙන්නේ. ඊළඟට ත්‍රිරෝද රථ අනතුරු දෙකක් ඊ අපේ කලින් වාර්තා කරපු අර බූස් අනතුර සහ ඊට පස්සේ තවත් එකක් වෙලා තියෙනවා. මේ අනතුරු දෙකෙන් ත්‍රිරෝද රථ අනතුරු දෙකෙන් 7ක් මැරිලා තියෙනවා. රත්ගම වැල්ලබඩ දුම්රිය දුම්රිය හරස් මාර්ගයේ සිද්ධ වෙච්ච එක සහ අනිත් ත්‍රිරෝද රථය මේ විදිහට ගැටලා තියෙනවා. මොකද අනිත් එක ගැටෙන්නේ ලංගම බස් රථයක තමයි ත්‍රිරෝද රථයක් ගැටලා මේ විදිහට 3 දෙනෙක් මරණයටපත් වෙන්නේ. ත්‍රිරෝද රථවල ගමනාගමනය හරි ප්‍රවේශම් වෙන්න ඕනේ. රැකගන්න වෙන ජීවිතයේ වටිනාකම කොච්චරක්ද කියලා මිල කරන්න බෑ. ඒ වගේම මතක් කරන්න කැමති අනතුරු වෙන එක හොඳයි කියන එක නෙවෙයි. අපි ඊයේ මතක් කරපෙන්නවා ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියලා. මතකයි නිවැරදි නම් ආයතනයේ නම දල වශයෙන් මතක තියාගන්න. හේතු ඒ කියන්නේ කවුරු හරි හප්පල පලා ගියොත් Tamanට වන්දියක් ලබා ගන්න පුළුවන්. පයින් ඇවිදිද්දි හරි එහෙම නැත්නම් බයිසිකලයක යද්දි හරි තමන්ව හප්පල පලා ගියොත් ඒ තමන්ට අනතුරක් වුණොත් ඒකෙන් වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒක දන්න අයට කියන්න. ඊළඟට දැන් මේ විදියට ත්‍රිරෝද රථ අනතුරු දෙකකින් 7 දෙනෙක් මැරෙනවා. ගණන් හදලා බැලුවාම වසරකට රිය අනතුරු වලින් මිය යන සංඛ්‍යාව නිකන් හිතා ගන්න පුළුවන්.
දැන් මේ අතරේ කැස්බෑව PCR ඇන්ටිජන් පරීක්ෂාව සොහොන් බිමක කරලා තියෙනවා. 85කට ඇන්ටිජන් පරීක්ෂාව කළාම එයින් 45කටම කොරෝනා කියලා අද වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පත. ඒ අනුව බණ්ඩාරගම විමල් ශාමන් ජයසිංහ තමයි මේ වාර්තා කරන්නේ. කැස්බෑ ප්‍රදේශයේ කොරෝනා රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සිදු කිරීමට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කැස්බෑව සුසාන භූමියේ සොහොන්ගිය ඊයේ යොදාගෙන තිබුණා. මෙහි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා කුඩා දරුවන් ඇතුළු පුද්ගලයන් 85 දෙනෙක් සහභාගී වුණා. එයින් 17 දෙනෙක්ම එතෙන්ට ආපු අය. එතනට ඇවිල්ලා ඉඳපු අය. කොහොම වුණත් මේ 85න් 45කටම කොරෝනා කියලා අද ලංකාදීප පුවත්පත කියද්දී අද පුවත්පත කියනවා එතකොට මේකෙන් මේ පැහැදිලි වෙන්නේ සමාජය තුල ඔමික්‍රෝන් ප්‍රභේදය තියෙනවා, සමාජය තුල කොරෝනා තියෙනවා කියන කාරණය. ඔමික්‍රෝන් සමාජය තුළ පැතිරී ඇති බව පිළිගත යුතුයි කියලා නිදර්ශනී වික්‍රමසිංහ වාර්තා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහත්මයා කරන ප්‍රකාශය. COVID-19 ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජය තුළ පැතිර ඇති බව පිළිගැනීමට මේ අනුව අපි කටයුතු කරන්න ඕනේ. අපිට පිළිගන්න සිද්ධ වෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අධ්‍යාපන පුහුණුව පරීක්ෂණ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා සඳහන් කරනවා. ඒ අනුව ඒ කියන්නේ ඔමික්‍රෝන් සමාජය තුළ තියෙනවා. දැන් ඔමික්‍රෝන් වල පැතිරීම ගැන කිව්වා. ඔමික්‍රෝන් වලට වඩා 1.5කින් පැතිරීමේ වේගය වැඩි, ඊළඟට මරණීය අවදානම වැඩි තවත් ප්‍රභේදයක් අප්‍රිකානු කලාපෙන් හඳුනාගෙන තියෙනවා. අද සුජීව තත්සර වාර්තා කරන ඔමික්‍රෝන්ට එහා තවත් ප්‍රභේද අවදානමක් තියෙනවා කියලා දිවයින පුවත්පතයි වාර්තා කර සිටින්නේ. මේ පුවත දිවයින පුවත්පත මේ පුවත වාර්තා කරනවා. එතකොට කවුද කොහොමද මේ පිළිබඳව දැනගෙන තියෙන්නේ? 1.5%ක්ව පවතින ලෝපුරා කොවිඩ් මරණ අනුපාතය ශ්‍රී ලංකාවේදී 2.54ක් දක්වා ඉහළ අගයක් වාර්තා කිරීම ඉදිරිය පිළිබඳ බරපතල අනතුරු ඇඟවීමක් විදියට කල්පනා කරන්න ඕන කියලා තමයි රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිස මහත්මයා කියන්නේ. ඒ නිසා ඔමික්‍රෝන්ට එහා ගිය තවත් ප්‍රභේද මතුවීමේ අවදානමක් තියෙනවා. 1.5යි ලෝකයේ මරණ අනුපාතය. හැබැයි ලංකාවේ ඊට වඩා වැඩි කියලා විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා. මොකද එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාව තමයි මේකෙන් නැවත වතාවක් තහවුරු වෙන්නේ. දැන් නියෝකෝව් කියලා තමයි අලුත් ප්‍රභේද හඳුන්වන්නේ. අප්‍රිකානු කලාපෙන් හමු වෙන්නේ. අප්‍රිකානු කලාපෙන් හමු වෙන මේ නියෝකෝව් ප්‍රභේදය මැද පෙරදිග සහ යුරෝපීය කලාපවලත් පැතිරෙන්න පටන් අරගෙන තියෙනවා. පැතිරීමේ වේගය ඔමික්‍රෝන් වලට වඩා, ඒ කියන්නේ ඩෙල්ටා වලට වඩා 50%කින් විතර වැඩි ඔමික්‍රෝන් පැතිරීමේ වේගය කියලා කිව්වා. ඒ ඩෙල්ටා වලට වඩා ඔමික්‍රෝන් වැඩි වුණා වගේම ඔමික්‍රෝන් වලට වඩා 1.5ක වැඩි ප්‍රතිශතයක එහෙම නැත්නම් වැඩි වේගයකින් ලෝපුරා මේ නිව්කෝව් කියන අලුත් ප්‍රභේදය පැතිරෙනවා. නියෝකෝව් කියන ප්‍රභේදය ඊළඟට දැන් මොකද කරන්න ඕනේ මේකට? දැන් ඉන්දිය බලධාරීන් කියනවා, ඉන්දිය සෞඛ්‍ය අංශ කියනවා ඔමික්‍රෝන් ප්‍රභේදයට උනත් මුහුණු ආවරණය පැළඳුවොත් ඒක හොඳ උත්තරයක්. ඒක ඊ타ත්ම සාර්ථක පියවරක්. එන්නත ලබා ගන්න එක වගේම මුහුණු ආවරණය පළඳලා ඉන්න එක හොඳ පියවරක්. අනිත් පැත්තෙන් ගත්තම මේ නියෝකෝ කියන ප්‍රභේදය ගැන කල්පනා කරලා බැලුවත් එන්නත ලබා ගන්න එක, බූස්ටර් මාත්‍රාව ලබා ගන්න එක ඊටමත්ම වැදගත් කියන කාරණාව විශේෂඥ වෛද්‍ය සුසි පෙරේර මහත්මියත් ඊයේ අවධාරණය කර සිටියා. ඒ නිසා මේ ප්‍රභේදය මොකක් වුණත් එන්නත ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඔමික්‍රෝන්ට එහා තවත් ප්‍රභේද අවදානමක් තියෙනවා. ඒ නිසා තුන්වන මාත්‍රාව ලබා ගන්න එන්නත් තුන්වන මාත්‍රාව ලබා ගැනීම සතිය දැන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. කොහෙන්ද ලබා ගන්න කියන එක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ළඟම තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගිහිල්ලා එන්නත ලබා ගන්න පුළුවන් තුන්වන මාත්‍රාව. ඊළඟට කොළඹ නගරය ගත්තාම ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වෙනවා. අවුරුදු 5ට අඩු දරුවන්ට කොවිඩ් මර්ධන එන්නතක් මේ මාස අගදී ඉදිරිපත් වීමට නියමිත බව එහෙම නැත්නම් ලෝකයට ඉදිරිපත් වෙනවා කියලා සඳහන් කරද්දී අද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේර මහත්මයාත් කියලා තිබුණා අවුරුදු 5-12 අතර දරුවන්ටත් එන්නත ලබා දෙන්න පුළුවන්. එන්නත ලබා දෙන්න කියන එක සඳහන් කරලා සිටිය දීපාල් පෙරේර විශේෂඥ වෛද්‍යතුමා. ඊළඟට මව්බිම් පුවත්පත කියනවා බූස්ටර් එන්නත දැන්ම නොගත්තොත් ලොකු අමාරුවක. දෙවන මාත්‍රාවෙන් මාස 3ක් ගත වුවහම බූස්ටර් එන්නත ලබා ගන්න පුළුවන්. ඒ වගේම දෙවන මාත්‍රාවෙන් පසු ආසාදිතෙක් බවට පත් වුණොත් එදින ඉඳලා මාසයකට පස්සේ බූස්ටර් එන්නත ලබා ගන්න ඕනම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකින් වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන් කියලා සඳහන් කර සිටිනවා. දැන් අර පළවෙනි එන්නත විදගනිද්දී දෙවෙනි එන්නත විදගනිද්දී සමාවෙන්න ෆයිසර් එන්නත, ඇස්ට්‍රාසෙනිකා එන්නත ඉල්ල ඉඳපු උදවිය දැන් මේ වතාවේ ෆයිසර් එන්නත විදින්නේ නැහැ. එක එක කතා කියනවා. හැබැයි සමහර ලාවට ඒ කතා
කියන උදවියගෙන් අහන්න තියෙන ප්‍රශ්න තමයි ඔබ දරුවට ට්‍රිපල් එහෙම නැත්නම් ත්‍රිත්ව එන්නත ලබා දෙනවා. එතකොට ඒ එන්නත ලබා දෙද්දී මේකේ අවදානම තියෙනවද නැද්ද කියලා ওই විදිහට හෙව්වද බැලුවද? එහෙම නැත්නම් අසනීපයක් වෙච්ච ගමන්ම පැරසිටමෝල් පිටි ගන්න එක ඉතාමත් මේ කියන්නේ යාන්තම් උණ ලකුණු පහළ වේගෙන එනකොට පැරසිටමෝල් එන්නත ලබා ගන්න එක ඒක වෛද්‍ය උපදෙස් එක්ක නැතුව ඒක අපේ සිරිතක් කරලා තියෙනවා. අපි ඇත්තටම තවමත් බෙහෙත් ගන්නේ විලාසිතාවක් විදියට. එහෙම නැත්නම් කවුරු හරි කියන පළියට එහෙම නැත්නම් ෆාමසි එකෙන් ගිහිල්ලා එහෙමත් බෙහෙත් ගන්නවා. එතකොට අනෙකුත් බෙහෙත් වලදී ඒ දොස්තර මහත්තයා දෙන බෙහෙත මොකක් හරි ලියලා දෙනවා. ගිහිල්ලා ෆාමසියෙන් දෙනවා. ඒක හරිද වැරදිද මේ මොනවත් බලන්නේ නැතුව අපි බෙහෙත් ගන්නවා. හැබැයි මේ වගේ ගෝලීය මාරාන්තික අර්බුදයක් වෙලාවේදී අපි ලොකු දේවල් කල්පනා කරනවා. එතකොට එහෙමනම් මේ ඖෂධ ක්‍රමවේදය පිළිබඳව අපිට ප්‍රශ්න තියෙනවා නම් අපි පැරසිටමෝල් පෙත්ත ගන්න තැන ඉඳලම එහෙමනම් ඔය කියන තර්කානුකූල සහ බුද්ධිමත් විදිහට ඔය කියන විදිහට වැඩ කරන්න ඕනේ. එහෙම නැහැ. හැබැයි මේ වෙද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය දීලා තියෙන උපදෙස් අනුව තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී තීරණය කරන්න වෙන්නේ සරලව කිව්වොත් එන්නත විද ගන්නවද නැත්නම් විද ගන්න නැතුව මැරෙනවද කියන එක. මොකද විශේෂයෙන්ම සුසී පෙරේර මහත්මිය කියපු කතාවක් තියෙනවා. මේ එන්නතෙන් මේ එන්නත නිසා විශේෂයෙන්ම ආසාදිත පුද්ගලයන් මිය යාමේ අවදානම වැඩි අලුත් නියෝකෝ ප්‍රභේදයේ තුන්වන මාත්‍රාව ලබා ගන්න. දැන් තුන්වන මාත්‍රාව ලබා නොගෙන අසනීප වෙච්ච උදවිය ඊට පස්සේ කියනවා අපරාධේ තුන්වන මාත්‍රාව ලබා ගන්න තිබුණා. කියන්නේ අසනීපය තමන් කරා ආවම තමන් අසනීප වුණායින් පස්සේ තමයි තමන්ට දැනෙන්න පටන් ගන්නෙ මරණ බය, ජීවත් වීමේ ආශාව සහ ඒකේ තියෙන අපහසුතාව දැනෙන්න පටන් ගන්න. එතකොට අර Facebook වල එහෙම නැත්නම් WhatsApp වල පෝස්ට් ෂෙයා කරපු අයට මරණ බය දැනෙන්න පටන් ගන්නවා. එතකොට කියනවා අපරාධ විද ගන්න තිබුණා කියලා. ඒ නිසා ගියනුවන ඇතුන් ලබාවත් අද්දවා ගන්න බෑ කියන එකත් මතක් කරන්න කැමතියි. එතකොට දැන් මුල් කාලේ වාර්තා වුණා සමහරවට අපේ රටෙත් එන්නත් කාඩ් එක හොරට ගහලා වික්කා කියලා. අපේ රටේ එහෙම තමයි. හැබැයි ඇමරිකාවේ එහෙම වෙන්නේ නැහැ කියලා නිකන් හිතනවානේ. බලන්න ඇමරිකානු හෙදියෝ කොවිඩ් එන්නත් කරන හොර කාඩ් විකුණන ඩොලර් ලක්ෂ 5ක් උපයලා. එහෙත් එහෙම තමයි. අද මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ ඇමරිකාවේ හෙදියෝ කොවිඩ් එන්නත් කරන හොර කාඩ් විකුණන ඩොලර් ලක්ෂ 5ක් උපයලා කියලායි කියන්නේ. එන්නත විද්දා එන්නත ලබා දුන්නා කියලා හොරට කාඩ් හදලා ඒවා විකුණලා මේ මුදල ඉපිවුවා කියලා කියන්නේ. හැබැයි මේ දෙන්නම මේ මුදල ඉපිවුවා නෙවෙයි. සමහර විට මේ දෙන්න වැඩ කරපු පෞද්ගලික රෝහල් විසින් එහෙම ජාවාරමක් කළා වෙන්න ඇති කියලායි සැක හිතෙන්නේ. මොකද තවදුරටත් මේ වාර්තා කියවගෙන යද්දී පේන්නේ ඒ දෙන්න වැඩ කරපු රෝහල් වල ඒ කියන්නේ ඒ පෞද්ගලික සමාගම් දෙක කියනවා නෑ මේගොල්ලෝ මෙහෙම වැරදක් කළා නෑ කියලා. ඒ කියන්නේ ඩොලර් ලක්ෂ 15ක් සමාලාවට මේක නිකුත් කළ මේ දෙන්න වෙන්න පුළුවන්. හැබැයි මේ ඇමරිකන් ඩොලර් ලක්ෂ 15ක ජාවාරම පිටිපස්සේ තියෙන්නේ ඒ පෞද්ගලික රෝහල් වෙන්න පුළුවන්. කල දුටු කල වල ඉහ ගන්න හැටි අපි මෙහෙදිත් දැක්කා. එහෙම අය තමයි උත්සාහ ගත්තේ ඩොලර් රට පන්නන්න. ඩොලර් නෑ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්නන්න ඩොලර් ඕනේ කිව්වා. එක පැත්තකින් ඒගොල්ලෝ ලාභයේ විදිහට ලබන මුදල ඩොලර් වලින්ම තමන්ගේ විදේශ ගිණුම් වල ආරක්ෂා වෙනවා. අනිත් පැත්තෙන් මෙහි කොහොම හරි මහ බැංකුවේ තියෙන ඩොලර් ටික ඉල්ල ගන්නවා. ඉල්ලලා මොකද කරේ? ඩොලර් පැන්නුවා. පන්නපු මුදලාලි රටින් පනින තැතවරදී ඉෂාර නායකකාර වාර්තා කරනවා අද අරුණ පුවත්පතට. ඒ අනුව අපි වාර්තා කළා මේ ජාවාරම පිළිබඳව. එහි තවදුරටත් විස්තර තමයි වාර්තා කරන්නේ අරුණ පුවත්පත. ඇමරිකානු ඩොලර් විදේශ රටවල් වලට ඇවීමේ මහා පරිමාණ සංවිධානාත්මක ජාවාරමට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරුවෙකු රටින් පලා යාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණය වෙත ඊයේ දැනුම් දුන්නා. කොළඹ කේසර් වීදිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාරිකයන් පිරිසක් සම්බන්ධයි මේ කටයුත්ත සඳහා මේ මහා පරිමාණ ජාවාරමට සම්බන්ධයි කියලා තොරතුරු අනාවරණ වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දන්වා තිබෙනවා අධිකරණයට. මේවා යට ගහන්න දෙන්න එපා. මේවා ඒ කියන්නේ ඩොලර් අවශ්‍යම වෙලාවේ මේ විදිහට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්නන මුවාවෙන් ඩොලර් පිටරටවල් වලට පන්නන මේ ජාවාරමට ඉඩ දෙන්න එපා. ඩොලර් ඕනම වෙලාවක්. ඒ නිසා තමයි විදේශ ණය විසඳුම් සොයා ජාත්‍යන්තර සාකච්ඡා ආරම්භ වුණා කියලා අද අරුණ පුවත්පත සඳහන් කර සිටින්නේ. අරුණ පුවත්පත මුල් පිටුවම මේ පොත වාර්තා කරනවා.
ශ්‍රී ලංකාවට ගෙවිය යුතු ඇති විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සඳහා අන්තර්ජාතික මූල්‍ය ආයතන සමග රජයේ සාකච්ඡා පවත්වමින් සිටින බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමති රමේෂ් පතරණ මහත්මිය ඊයේ සඳහන් කළා. මේ පිළිබඳව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා සහ මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා ලංකාවේ ණය හිමියන් සමග සාකච්ඡා කරමින් ඉදිරි මාස 6 ඇතුළත විදේශ විනිමය අර්බුදය කළමනාකරණය කිරීමට කටයුතු කරමින් සිටින බව ඇමතිවරයා පෙන්වා දුන්නා. ලෝක බැංකුවට ආසියානු සංවර්ධන බැංකුවට වගේම අනෙකුත් ආයතනයකත් සාකච්ඡා කරනවා. අපි දැනටමත් මේ වසර ගෙවිය යුතු ඩොලර් මිලියන 500ක මුදල ගෙවා දාලා ඉවරයි. දැන් ජනාධිපතිතුමා 18 වෙනිදා ජනවාරි 18 වෙනිදා ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා. විශේෂයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කරණය කර ගැනීම පිළිබඳ රීස්ට්‍රක්චර් කරගන්න අපි සූදානම් වෙනවා කියලා මේ ඒ අනුව කටයුතු ආරම්භ වෙලා තියෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තමයි කතා කරන්නේ. එතනදී IMF එකේ ඉන්නවා, එහෙම නැත්නම් ADB එකේ ඉන්නවා. මූල්‍ය ආයතන සියල්ල එක කතා කරනවා. එතකොට හිතකර කොන්දේසි සහිත ආයතන එක්ක ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟට අද දිවයින පුවත්පත සාකච්ඡාවක් කරන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා එක්ක ශාම් නුවන් ගණේවත්ත තමයි සාකච්ඡා කරන්නේ. ඒ සාකච්ඡාවේ සිරස්තලේ වෙන්නේ ණය ගත්තට වඩා ගෙවපු එක වැරදි බව පෙන්වන්න තමයි දැන් හදන්නේ කියලා මුදල් ඇමතුමා කියනවා. මොකද ශාම් ප්‍රශ්න කරනවා ඒ කියන්නේ ඩොලර් බිලියන 6.8ක් ගෙවන්න තියෙනවා මේ අවුරුද්දේ. එතකොට ඩොලර් මිලියන 500ක් ගෙවන්න තිබුණා ජනවාරි මාසේ. කොහොමද ඒක ගෙව්වේ? මුදල් ඇමති ලෙස සියලුම විදේශ ණය කල්ට වෙලාවට ගෙවන බවට ඔබට සහතික වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අහනවා. උත්තරේදී මුදල් ඇමතිවරයා කියනවා දැන් මුලින්ම මුදල් ඇමතිවරයා හැටියට මට තිබුණු අභියෝගය තමයි ණය ගෙවන්නේ කොහොමද කියලා. සමහර කිව්වේ ගෙවන්න බෑ කියලා. දැන් ගෙවන්න හදනකොට කියනවා ගෙවන්න එපා, ගෙව්ව එක වැරදි කියලා. අන්න ඒක තමයි දැන් තියෙන ලොකුම අර්බුදය වෙලා තියෙන්නේ. එතකොට ශාම් ආයෙ ප්‍රශ්නය අහනවා ණය ගෙවුවොත් රට ණය පැහැර හැරිය රටක් බවට පත් වෙනව නේද? ඒ වුණාට කියන්න ගෙවන්න එපා කියලානේ. සමහර පොඩි කට්ටිය නෙවෙයි මහ විශාල ව්‍යාපාරිකයෝ, ආර්ථික විශේෂඥයෝ, නොයෙක් පක්ෂවල නායකයෝ එහෙම කියනවා මේවා ගෙවන්න එපා. මේවා රාජපක්ෂලගේ හෙන්චයිලන්ට ගෙවන්නේ. මේක කළු සල්ලි සුදු කරන්න කරන එකක් කියලා. ඒ නිසා ණය ගත්ත එකට වඩා දැන් ණය ගෙවපු එක තමයි වැරදි බව පෙන්වන්න හදන්නේ. එතකොට ණය ගත්ත එක නෙවෙයි ණය ගෙවපු එක තමයි වැරදි කියලා පෙන්වන්න හදන්නේ. පහුගිය අවුරුදු 5 ඇතුළත ට්‍රිලියන 2කින් ණය මුදල් වැඩි වුණේ කොහොමද? මොනවා කරලාද කියන ප්‍රශ්නය සමාජයේ තියෙනවා. එතකොට දැන් විදේශ විනිමය උපය ගන්න ඕනේ. ඒකට මොකද්ද තියෙන විසඳුම කියන ප්‍රශ්නය ශාම් නුවන් ගණේවත් අහනවා. මුදල් ඇමතුමා කියනවා ඔව් ඒ අභියෝගය තියෙනවා. අලුත් විදේශ විනිමය උපයන්න ක්‍රම අපි හොයාගන්න ඕනේ. එහෙම නැතුව මේ පොඩි ක්‍රමවලින් මේ ප්‍රශ්න විසඳගන්න අමාරුයි. ඒ වගේම එක ක්‍රමයකින් විතරක් බෑ. ක්‍රම ගණනාවක් අනුගමනය කරන්න ඕනේ. ඒකින්ද මහා බැංකුව ওই ක්‍රමයට පොඩ්ඩ සල්ලි ඉතුරු කරනවා. අපි ප්‍රතිපත්තියක් ලෙස සංචාරකයන් ගෙන්නව ගන්න කටයුතු කරනවා. ඉතින් දැන් ඔය වගේ අපිට විදුලිය කැපුවොත් එහෙමනම් මොකද වෙන්නේ? විදුලිය කැපුවොත් මොකද වෙන්නේ? මෙන්න ඇයි මේ විදුලිය කපන්න හදන්නේ? යන්ත්‍ර බිඳ වැටෙන්නේ ඇයි? ආර්ථිකයට බලපෑමක් වෙන බව ඒ කවුරු හරි කෙනෙක් කඩකප්පල් කාර්යක්‍රියාවක් කරනවා නම් විශේෂයෙන්ම මේවා පිටිපස්සේ ආණ්ඩුව පෙරලන්න ඕනේ කියන දේශපාලන පක්ෂවල වෘත්තීය සමිති ඉන්න නිසා තමයි අපිට සැකේ තියෙන්නේ, සාධාරණ සැකයක් තියෙන්නේ. ඒ කියන්නේ සාධාරණ සැකයකින් තොර ඔප්පු කරන්න ඕනේ අපරාධ. මේවා අපරාධම තමයි. ඒකට මුදල් ඇමතිතුමා කියනවා විදුලිය කැපුවොත් අපේ අපනයන අඩු වෙනවා, කර්මාන්ත ශාලා වැහෙනවා. ඊළඟට ලොක්ඩවුන් එකෙන් අපේ ජීවිත බේරගත්තා. හැබැයි ජීවනෝපාය නැති කරගත්තා. අපි මුලින්ම බලන්න ඕනේ මේ ලොක්ඩවුන් එක ආපහු නොඑන්න කටයුතු කරන්න. ඒකට තමයි ජනාධිපතිතුමා එන්නත් කරණය කඩිනම් කරන්න පියවර ගත්තේ. ඒකේ ප්‍රතිඵල තියෙනවා. ඒ වගේම ඊළඟට තියෙන්නේ අපි පුළුවන් තරම් නිෂ්පාදනය වැඩි කරන එක. ඒ නිසා මේ අයවෙන් අපි නිෂ්පාදන ක්ෂේත්‍ර වලට මුදල් වෙන් කරලා නව තාක්ෂණ භාවිතයෙන් නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු කළා. ඉස්සෙල්ලම කොවිඩ් වලින් ජීවිත බේර ගන්න ඕනේ. එතනදී ජීවනෝපාය බිඳ වැටුණා. ජීවනෝපාය බිඳ වැටිච්ච නිසා තමයි එන්නත් කරණය ක්‍රියාත්මක කළේ. දැන් ජීවනෝපාය නැවත වතාවක් ගොඩනග ගැනීමේ අවස්ථාව එළඹිලා තියෙනවා. එක පැත්තකින් ණය ප්‍රතිව්‍යුහගත කරණය කරගන්න ඕනේ. මහ බැංකුව මුදල් ටික ඉතුරු කරගන්නවා කියනවා. ඊළඟට සංවර්ධන සැලසුම් සහ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ. දේශීය වශයෙන් මුදල් සංසරණය ශීඝ්‍ර කරන්න ඕනේ. මේ කතාව තවදුරටත් තහවුරු කරනවා මුදල් ඇමතුමා කියපු කතාව. ඉදිරි මාස 12 තුල රට පුරා ආර්ථික පුනර්ජීවනයක් ඇති වෙනවා කියලා ඇමති දිනේෂ් ගුණවර්ධන මහත්මයා කරන ප්‍රකාශය සුභාෂිනී සේනානායක වාර්තා කරනවා. 2022 පෙබරවාරි 3 වෙනිදා ඉඳලා, ඒ කියන්නේ හෙට ඉඳලා රටේ ග්‍රාම සේවා කොට්ටාස 14500 තුලම අඩුතරමින් එක සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ආරම්භ කරන ජාතික වැඩපිළිවෙල ආරම්භ වෙනවා කියලා අමාත්‍යවරයා සඳහන් කරනවා. ඊළඟට මුදල් ඇමතිතුමා කිව්වේ සංචාරක කර්මාන්තය වගේ රටට ආදායම් උපයන
ක්‍රියාමාර්ග සඳහා නැත්නම් උපයන තැන්වලට වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ කියලා සහ ඒකේ ප්‍රතිඵල අපිට ලැබෙන්න පටන් ගන්නවා කියලා. ඔව් ජනවාරි මාසයේදී ශ්‍රී ලාංකිකයන් 82327ක් ශ්‍රී ලංකාවට ඇවිල්ලා. ජනවාරි 5 වෙනිදා පමණක් 3371ක් ඇවිල්ලා. එතකොට මේ එන 3371 යන්නේ ලංකාවේ ඒ කියන්නේ ඔවුන් ගේන මුදල ඒ ඩොලර් එක පවා ඒක යනවා ලංකාවේ තැඹිලි විකුණන වෙලෙන්දා දක්වා යනවා. ඒ නිසා තමයි මේ මොහොතේදී මේ එන්නත්කරණය සාර්ථක කරලා කොහොම හරි රටේ ආර්ථික ක්‍රියාදාමය ශක්තිමත් කිරීමේ පියවර වැදගත් වෙන්නේ. අපි එතෙන්දි කිව්වා අපිට ඊයේ පෙරේදත් අපි ඒක කිව්වා සුනන්ද දේශප්‍රිය කියන ලංකාවේ ඉඳලා ගියපු එක්සත් ජාතීන්ගේ මානවිකම් කවුන්සිලයටම ගතු කියපු පුද්ගලයා ඔහු තමන්ගේ ට්විටර් ගිණුමේ හෝ ෆේස්බුක් ගිණුමේ සමාජ මාධ්‍යයක ඔහු අදහස් දක්වනවා ලංකාවට යන්නේ ඉන්නවද සංචාරය කරන්න ඉන්නවද විදේශිකයන්ගෙන් ඉල්ලන්නේ උඹලා යන්න එපා උඹලා ගියොත් උඹලගේ ඩොලර් එකෙන් 125ක් ලංකාවේ ආණ්ඩුව හුරගෙන කනවා කියලා. එහෙම කරන ක්‍රියාමාර්ග කියන්නේ ජාත්‍යන්තරයේ මේ රටේම මිනිස්සු එම රටට එරෙහිව වැඩ කරද්දී තමයි සංචාරකයෝ 3371 ජනවාරි 5 වෙනිදා එනවා 82327ක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. මේ එන මිනිස්සු අපිට වටිනවා. මේ එන මිනිස්සුන්ව හූර කන්න එපා කියන එකත් අපි ආදරෙන් සංචාරක කර්මාන්තයේ නියැලෙල් එන්න සියලුම දෙනාගෙන් ඉල්ලන්න කැමතියි. පහුගිය අවුරුදු දෙකේ හම්බු නොවෙච්ච සල්ලි මේ එන සංචාරකයාගෙන් දෙන්නගෙන් හම්බු කරගන්න බෑ අපිට. ඒ නිසා ඔවුන්ව හූර කන්න එපා. මොකද එහෙම ජාවාරම් ක්‍රියාත්මක වෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. ඊළඟට පොදු ප්‍රහසුකම් ඔවුන් සඳහා වර්ධනය වෙන්න ඕනේ. ඊළඟට ඔවුන් ඇවිල්ලා මෙහි ඇල්ල යන්න බලාගෙන කෝච්චින් ඇල්ල යන්න බලාගෙන එනවා. ඇවිල්ලා බලද්දි ටිකට් එකක් අරගෙන තියෙනවා. ටිකට් එක එහෙදින් බුක් කරලායි තියෙන්නේ. සමහරවිට මෙහි ඇවිල්ලා බලද්දි කෝච්චි නතර කළා ස්ට්‍රයික්. මේවා කරන්න එපා. පාඩු වෙන්නේ ආණ්ඩුවකට නෙවෙයි රටකට. ඊළඟට බලාගාර ප්‍රදේශවල ජල මට්ටම අඩු වෙලා 54 දක්වා අඩු වෙලා කියලා අද ඉන්දික හේවා විතරණ වාර්තා කරනවා අද පුවත්පතට. මව්බිම කියනවා ලොකුගේගේ හදිස්සියට කැබිනට්ටුව හරස් වෙයි. සවනිශේෂාදී කියන්නේ පෞද්ගලික අංශයෙන් වසර 3ක් විදුලිය ගැනීමේ යෝජනාව ඉවතට ඒ වෙනුවට ටෙන්ඩර් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න කියලා යෝජනා කර සිටිනවා. ඒ අනුව අද මේ පුවත වාර්තා කරනවා සවනිශේෂාදී පුවත ටිකක් අනාවරණය කරගන්න කැමති හෙළිදරව් කරගන්න එක අවශ්‍යයිනේ. ඒ අනුව ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා ඉදිරිපත් කරපු වසර 3ක් සඳහා විදුලිය එකවර මිලදී ගැනීමට ඉදිරිපත් කරපු යෝජනාවට කැබිනට් මණ්ඩලයේදී ඇමතිවරු රැසක් විරෝධය පළ කළා කියලා මවුබිම කියන්නේ. වසර 3කට එකවර විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව වාසුදේව නානායක්කාර ඇමතිවරයා කියලා කියන්නේ වැස්ස කාලයටත් මේ ගාන ගෙවන්න වෙනවා මේ ගිවිසුම ගෙවුවොත්. ඒ නිසා ඒක සාධාරණයි අවාසිදායකයි කියලා. ඊළඟට ලන්සු කැඳවීමෙන් තොරව විදුලිය ලබා ගත්තොත් ඊට එරෙහිව කවරෙක්ට හෝ අධිකරණයට යාමට ඉඩක් තියෙනවා කියලා සඳහන් කරනවා. එහෙම උදේ ගම්මන්පිල අමාත්‍යවරයයි රමේෂ් පතරණ අමාත්‍යවරයා එහෙම කිව්වා කියලා අද වාර්තා කරනවා මව්බිම පුවත්පත. කොහොමුණත් මාස 3කට ලන්සු කැඳවීමකින් පස්සේ පෞද්ගලික සමාගම් එක්ක ගිවිසුමකට යන්න කියලායි කියන්නේ. ඒ අද මව්බිම පුවත්පත එහෙම වාර්තා කරනවා. ඊළඟට මව්බිම පුවත්පත එහෙම වාර්තා කළාම මැති ඇමති 48කට එරෙහිව වාසු නඩුමගට කියලා පුවතකුත් තියෙනවා. මැති ඇමති 48කට එරෙහිව වාසු නඩුමගට කියලා කුමුදු පුල්ශාන්ත වාර්තා කරනවා මව්බිම පුවත්පතේ පුවතක්. අර කැබිනට් මණ්ඩල කතාව කියපු නිසා කවුද ඇයි මේ මොකද මේ නඩු දාන්න යන්නේ? රුපියල් කෝටියකට ආසන්න ජල බිල්පත් ගෙවා නොමැති රජයේ නිවාසවල වෙසෙන මැති ඇමතිවරුන් 48 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි නඩු පැවරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වාසුදේව නානායක්කාර මැතිතුමා උපදෙස් දීලා තියෙනවා ජල සම්පාදන ජලපාන මණ්ඩලයට. මේ අතරේ යහපාලන රජයේ සිටි සහ වත්මන් රජයේ සිටින මැති ඇමතිවරු පිරිසක් මේ විදිහට වතුර මණ්ඩලයට වෝටර් බෝඩ් එකට ජල සම්පාදන මණ්ඩලයට ලොකු පොල්ලක් තියලා තියෙනවා. ඒ නිසා ඒ 48ට එරෙහිව ගෙව්වේ නැතොත් නඩු දානවා කියලා තමයි කියන්නේ. ඊළඟට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා මා එක්ක වැඩ කරන්න පුළුවන් අය ඒ බව පෙන්වන්න ඕනේ. මාත් එක්ක වැඩ කරන්න පුළුවන් අය වැඩ කරන්න කැමති අය ඒක වැඩ කරලා පෙන්වන්න ඕනේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි කියලා වාර්තා කරන සමග ජන බලවේගය යටතේ එදා සිට මේ දක්වා දේශපාලන ඵල ගැනීමට ලකුණු සියලු දෙනාට සාධාරණ ඉෂ්ට කරනවා කියලා ඔහු සඳහන් කරනවා. අපේ ආණ්ඩුවකින් ජනාධිපති අගමැති මන්ත්‍රී විශ්‍රාමයට අහෝසි කළම දානවා කියලා ටිල්ලින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාර ප්‍රධාන ලේකම්වරයා කියනවා. ඊළඟට රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කියන්නේ මීළඟ ජනාධිපති රාජිතද සජිත්ද පාටලීද අනුරද කියන එක ජනතාවට වැදගත් නැහැ. ඉදිරි ඡන්දවලට විපක්ෂයේ අපි ඔක්කොම එකතු වෙලා වටමේස සාකච්ඡාවකට යන්න ඕනේ. මෙහෙම ගිහිල්ලා හරියන්නේ නැහැ කියන එක වුන් කියනවා. ඒ කියන්නේ විපක්ෂය ඇතුලේ දැන් කුලල් කා ගැනීම ආරම්භ වෙලා තියෙනවා. ඊළඟට
පෞද්ගලික අංශයෙන් විදුලිය ගන්න අනුමැතිය මේ කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඊයේ අනාවරණ කරපු කාරණා ත්‍රස්තවාදයේ වැළැක්වීම පරිදි සංශෝධන වලට කැබිනට්ව කැමැති භාෂා නිදහසට කිසිම බාධාවක් නැහැ. අමාත්‍ය රමේෂ් පත්‍රන මහත්මයා සඳහන් කළා. ඒ වගේම බිත්තර ප්‍රහාරයේ රජය පිළිකුලෙන් හෙලා දකින්නවා කියලත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා. ඇවෙන්ගාඩ් වලට අතුරු හමුදාවක් ඉන්නවා කියලා ජාතික ජනබලවේගී නීතිඥයෝ කිව්වා කියලා නායනතරංග ගමගේ සහ චාමරපල්ල ගෙදර අද වාර්තා කරනවා අරුණ පුවත්පතට. ඊළඟට ආණ්ඩුවේ පෝර පිටපාරේ ගිහිල්ලා රජයේ මුදල් සහන කෝ අක්කරබදු සල්ලි වතුර ගිය අපට කුකා පෙන්නූ නිලධාරීන්ට දඬුවම් දෙනු කියලා ඊයේ ගොවින් උද්ඝෝෂණය කරනවා. හඳුන්ගම ගොවින් 5 දෙනෙක් ගොවිජන සේවා වහලේ උඩ පැය 8ක විරෝධතාවක් අන්තිමට නෑ කියපු පෝර ටික හමු වෙලා තියෙනවා. ඊළඟට මෙහෙම මාෆියාවන් ක්‍රියාත්මක වෙනවා. මෝල් හිමියන්ගේ කොන්ද කැඩුවොත් ලාභයට හාල් දෙන්න පුළුවන් කියලා වාසුදේව නානායකාර ඇමතිතුමා කියනවා. කාබනික අස්වැන්නේ අඩුවක් නෑ. අනිත් ඒ වගේ අඩුයි. මේ ඇමතිතුමා කියන කතාව ඇත්ත කියලා ඊයේ පෙරේදා ගම්පහ දිස්ත්‍රික්කේ වගා කරපු කාබනික පොහොර වලින් වගා කරපු ගොවින් එක කතා කරද්දී අපිට දැනගන්න ලැබුණා. ඒ ගොවින් කියනවා අපි දීපු පොහොර ටික ඒ විදිහටම දැම්මා. දෙයිනි ගොයම් කහවේ ගෙනාවා. අපි බය වුණා අස්වැන්න අඩු වේද කියලා. නමුත් එහෙම අස්වැන්න අඩුවීමක් වුණේ නැහැ. එනේ ඇත්තටම ගත්තොත් මේ පාර කිව්ව විදිහට බොල් නැහැ. මේ පාර බොල් නැහැ. මොකද කාබනික වගාව කළේ බොල් නැහැ. මොනවද වගා කරපු බීජ වර්ග කියලා ඇහුවම නාඩු දාලා තියෙනවා කිව්වා. ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ කතා කරන්න ලැබිච්ච දේ. එතකොට ඇත්තටම ගත්තොත් ගොවි ජනතාව වගා කරන්න පටන් ගත්තා. මේ වගා කරන්න එපා. ඔය පොහොර ටික දාපවි බල්ලට කියලා, දියර පොහොර ටික බල්ලට දාපියව කියලා ඒ කියන්නේ ජනතාව කුපිත කරවපු අවුස්සල නැවත වතාවක් වගා බිමින් පාරට ගොවියව ඇදලා ගත්ත මිනිස්සු තමයි අන්තිමට මේ විදියට මිනිස්සුන්ව පාරෙම නතර කරලා තියෙන්නේ, පාරට බස්සලා තියෙන්නේ, මහමගට දාලා තියෙන්නේ. ඒ නිසා මෝල් හිමියන්ගේ කොන්ද කැඩුවොත් සහල් ලාභයට දෙන්න පුළුවන් කියන කතාව. කියන්නේ මේ වතාවේදී මේ පරිසර හිතකාමී ගොවිතැනට වීමෝල් හිමියෝ, ඊට පස්සේ පොහොර ගෙන්නන සමාගම්, ඊට පස්සේ ආණ්ඩු බලය ලබා ගන්න ඉන්න පුද්ගලයන් මේ සියලු දෙනා එකතු වෙලා රට වෙනුවෙන් සහ අනාගත වෙනුවෙන් කළ යුතු කාර්යභාරය සහ සමහර ආචාර්ය මහාචාර්යවරු අදත් සමහර පුවත්පත්වල ලිපි පළ කරලා තියෙනවා. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉන්න එහෙම කෘෂි විද්‍යාපීඨයේ ඉන්න සමහර ආචාර්ය මහාචාර්යවරු ඔවුන් ලිපි පළ කරනවා. ඔවුන් කියන්නේ කාබනික පොහොර උන්මාදය කියලා එක වචනයක් පාවිච්චි කරලා තිබුණා. එතකොට මේ අයට PhD වලට සල්ලි වියදම් කරේ කවුද? ඒවා හොයලා බැලුවාම මේ අය කියන කතාවල ඇත්ත නැත්ත හෙළිදරව්වේ. රටකට ඕනේ, රටකට ආදරය කරනු ගත්තු. බැරි නම් ඒ බැරි දේ කරන්නේ කොහොමද කියලා පෙන්වන උල්ගත්තු තමයි ඕන කරන්නේ. මුද්‍රණ කර්මාන්තයේත් කඩා වැටීම අවදානමක් තියෙනවා කියලා කියනවා. ඩොලර් හිඟේ හරස්වි කඩදාසි ගෙන්වීම නවතී කියලා කියන්නේ. හැබැයි මේ නවතී කියන බොහෝ දේවල් පස්සේදී කළමනාකරණය කරගන්න පුළුවන් වුණා කියන එකත් මතක් කරන්න ඕනේ. ඊළඟට අද අරුණ පුවත්පත ලිපියක් පළ කරනවා. ඒ තමයි අවුරුද්දට අවුල් තෙලෙන් කැවුම් බදින්න වෙයිද කියලා. ගිය අවුරුද්දෙත් මෙහෙම කතාවක් ආවා. රංජිත් විතානගේ පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ පොල් තෙල් වලට පාම් තෙල් මිශ්‍ර කර වෙනද පොළට නිකුත් කිරීමේ ව්‍යාපාරික පිරිසකගේ සැලසුමක් තියෙනවා කියනවා. ඊළඟට පොල් සංවර්ධනකාරික සභාපති කීර්ති වීරසිංහ නම් කියන්නේ ආනයනය නතර කළොත් හෙට අනිද්දාට පොල් තෙල් පොලිමිකුත් එයි කියලා. එතකොට පොල් සංවර්ධනකාරියෙන් ඒකනේ කරන්න ඕනේ නේ. ඒ කියන්නේ ආනයනය කරන්න නොදී කොහොම හරි පොල් වලින් තෙල් රට ඇතුළේ නිෂ්පාදනය කරන එක. නිලධාරීන් ජාවාරම්කරුන්ගේ සාක්කු වලට වැටිලා මේවට සහතික දෙනවා. පාරම්පරික පොල් නිෂ්පාදකවරුන්ගේ සංගමේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධිගත සිල්වා කියනවා. හැබැයි අමති රමේෂ් පත්‍රන මහත්මයා කිව්වා එහෙම තීන්දුවක් අරගෙන නැහැ. ඒ නිසා කලබල වෙන්න එපා. තවම එහෙම තීන්දුවක් අරගෙන නැහැ. ඉල්ලුමට සැපයුම ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා කියලායි කියන්නේ. අවුරුද්දට තෙල් නැතුව කැවුම් බදින්න වේද කියලා යහන්නේ. තෙල් පැණි ඇත්තන් කැවුම්ද පඤ්ඤා. ඊට පස්සේ දැන් මෙහෙම කතා කරගෙන යද්දී ඇමරිකාව සහ රුසියාව ගැටෙයිද කියන ප්‍රශ්නය තියෙනවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී නම් ඇමරිකාව සහ රුසියාව ගැටෙනවා. ඒ යුක්‍රේනය සම්බන්ධ ගැටලුව මුල් කරගෙන ඇමරිකාව සහ රුසියාව ගැටෙන්නේ. යුක්‍රේනය සම්බන්ධ ගැටලුව ඇයි ඇමරිකාවට මෙතරම් උවමනාවක් තියෙන යුක්‍රේනය ආරක්ෂා කරන කියන ප්‍රශ්නත් අනිත් පැත්තෙන් එනවනේ. එතකොට මේ සීතල යුද්ධයේ ප්‍රතිඵල දකින්න පුළුවන්. අපි ඒකේ ප්‍රතිඵල කියන එක, ඒ කියන්නේ ඒකේ අවදානම පොඩ්ඩක් පැත්තකට තියමු. මෙන්න යුක්‍රේන ළමයින්ට යුද පුහුණුව.
මේවට කවුද වග කියන්නේ? දිවියේ ඉදිරියේදී එළඹිය හැකි රුසියානු ආක්‍රමණයකට මුහුණ දීම සඳහා ළමයින් පුහුණු කිරීමට යුක්‍රේනයේ වැඩිහිටියන් පියවරගෙන තිබෙනවා. ඒ අනුව එරට කිව් අගනුවර වැසියන් රුසියානු සොල්දාදුවන්ගෙන් තම රට ආරක්ෂා කර ගැනීම සඳහා රයිෆල් භාවිතයට සූදානම් වන ආකාරය බලන්න මේ පින්තූර දැක්කයින් පස්සේ හිත සසල නොවෙනවද මේ පෑන පැන්සල අතර ගන්න ඉතාම සිව්මැලි ලපටි දෑත් කොහොමද මේ රයිෆල් පුහුණුව සඳහා එහෙම නැත්නම් රයිෆලේ ඔවුන්ගේ අතට බර වැඩි, ඔවුන්ගේ හිතට මේ රයිෆලේ බර වැඩි. මේව තමයි යුද්ධයේ අනිටු ප්‍රතිඵල. ලංකාවෙත් අපි මේක දැක්කා. ලංකාවෙත් සයිනයිඩ් කරල බෙල්ල බැඳපු අවස්ථාව දැක්වා. එතකොට දැන් මානව හිමිකම් ගැන කතා කරන යුද්ධයෙන් පස්සේ මානව හිමිකම් පිළිබඳව කතා කරන උදවිය අමතක කරපු කාරණාව තමයි අපේ දරුවන්ගේ හිමිකම් ආරක්ෂා වීම යුද්ධ ජයග්‍රහණයෙන් පස්සේ සිදු වුණා කියන එක. එතකොට යුක්‍රේන ළමයින්ට යුද පුහුණුව අපිටත් එහෙම ගියා නම් මේ විදියට වෙන්න ඉඩ තිබුණා. මොකද ගමේ ග්‍රාමාරක්ෂාව සඳහා සිවිල් වැසියන් පුහුණු කළා වගේම අවසානයේදී යුද්ධය තවදුරටත් එහෙම ඔඩි දිව්වා නම් පැතුරුණා නම් අපේ දරුවන්ටත් එහෙම තුවක්කුව අතර ගන්න සිද්ධ වෙනවා තමන්ගේ ආරක්ෂාවට. යුක්‍රේනයේ ඒක වෙලා තියෙනවා. ඊළඟට ඒ විපත එහෙම නැත්නම් ඒ අනතුර කරා යන එකෙන් රට බේරගත්තේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ගත්ත එඩිතර තීරණය කියන එක කතා බහට ලක් වෙනවා. ඒක වළක්වන්න බෑ. වර්තමාන අග්‍රාමාත්‍යතුමාගේ බිරිඳ ශ්‍රීලන්ත වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය සඳුරු දිල්ෂාන්ට කෘත්‍රිම පාදයක් පිරිනැමුවා කියලා අද වාර්තා කරනවා දිනමින පුවත්පත. ඒ තවත් පින්කමක්. ඊළඟට දිවයින පුවත්පත වාර්තා කරනවා ඉන්දිය දීවරයන්ට එරෙහිව යාපනයේ දීවර විරෝධතා ආරම්භ වී තිබෙන බව. අපේ මුහුදට පැනලා අපේ දෙන්නෙක්ව මැරුවා. ඒ නිසා මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තමයි ඔවුන් හර්තාල කරමින් ඉල්ලන්නේ. ඊළඟට සිමෙන්ති කොට්ටේ කළු කඩේ 2000යි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නතර වෙලා සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කියනවා ගිලන් රට රියදුරාට විරුද්ධ වූ දෙදෙනා ගැන හරිතුරුතුකට ලක්ෂ 10ක් මෙන්න ඡායාරූපය තියෙනවා. ඊට පස්සේ අපි සූදානම් කාටූන් බලන්න කලින් ඇත්තටම මේ අද ප්‍රධාන පුවත විය යුතු තිබුණෙත් මේ පුවත කියලා පිටක හිතුණා. ඒ තමයි ශ්‍රී ලංකා යෝන් නායක වෙල්ලාලගේ IPL ක්‍රිකට් වෙන්දේසියට එකඟ වෙනවා. ඒක නෙවෙයි පුවත. දුනිත් වෙල්ලාලගේ ඒ නම හොඳට අහගන්න මතක තියාගන්න කියලා බටහිරින්දේ කොදේ හිටපු නායක කාලෝස් බ්‍රැත්වේට් කියනවා. අවුරුදු ගානකට අපිට අහන්න ලැබෙන නමක්. අපේ යෝන් ක්‍රීඩකයෙක් ගැන ලෝක ක්‍රිකට් නායකයන් කතා කරන්න පටන් ගන්න එක සහ එහෙම රැකමදාරුවක් දෙන එක, එහෙම ඇගීමක් කරන එක දුනිත් වෙල්ලාලගේ ඒ නම හොඳට අහගන්න මතක තියාගන්න බටහින්දේ කොදේ හිටපු නායක කාලෝස් බ්‍රැත්වේට් කියනවා අවුරුදු ගානකට අපිට අහන්න ලැබෙන නමක්. එතකොට කියන්නේ ක්‍රිකට් පහළ මට්ටමේ ඉඳලා පාසල් මට්ටමේ ඉඳලා හරියට කළමනාකරණය වීමේ ප්‍රතිඵල තමයි අපි මේ දකින්නේ. අපේ යෝන් ක්‍රීඩකයන්ට IPL ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරංගාවලී සංවිධායකයන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. ක්‍රීඩක වෙන්දේසියට වෙල්ලාලගේත් එකතු වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩක 23ක් ලියාපදිංචි වෙලා තියෙනවා. මෙන්න ප්‍රතිඵල. අපි ප්‍රතිඵල අත්විඳිමු. පටන් ගන්න චමෝද් පද්මශ්‍රීගේ ශ්‍රී සමයම් කාටූන් එකෙන් ඇමති ගොඩහේව ජනතාවට සැපද බලන්න බසයකට ගොඩෙන යාළුවෝ ඕන් ආපදාවක් නැතුව බැහැලා ගිහින්ද කෝල් කරලා අහන්න බලන්නකෝ. උදේ විමලසිරි දිවෙනට අදින කාටූන් එක ඊළඟට තෝරගන්නවා. නායක කියන මල වටේ මීමැස්සු දෙන්නෙක්ද බමරු දෙන්නෙක්ද දන්නේ කැරකෙනවා. බමරු. කවුද මේ එක බමරෙක් සජිත් ප්‍රේමදාස කියන බමර දැන් නායක රොන් උරමින් ඉන්නේ. නායක මලේ. එතකොට වටේ කැරකෙනවා පාටලි මන්ත්‍රීතුමා තමයි පේන්නේ. බමරා නම් මල්වලටයි ඇදෙන්නේ. මීමැස්සා ඇයි නිලමැස්සා ඇයි රොන් සොයන්නේ. මැස්සා ඇයි රොන් සොයන්නේ කියලා තියෙන්නේ. කොහොම හරි දැන් ඔතන ඉඳපු සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ උඩක ඉඳලා පහළට වැටිලා තියෙනවා, තල්ලු වෙලා තියෙනවා, වැටිලා තියෙන්නේ කොහෙටද? බිමට වැටිලා තියෙන්නේ. වැටිච්ච ගමන් ඕන්න ගොවියගේ අමුඩ එල්ලුනා කියලා, අමුඩ කෙටි එල්ලුනා කියලා තමයි එම්ඩිට පේන්නේ. මොකද අපේ ආණ්ඩුවකින් යලි පොහොර සහනාධාර දෙනවා කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා. ඒ කියන්නේ කොහෙන් හරි බිමට වැටිච්ච, කොහේ හරි තැනකින් බිමට වැටුණානේ. වැටිච්ච සජිත් ප්‍රේමදාස මහත්තයා ඔන්න එල්ලිලා තියෙනවා ගොවියගේ අමුඩ කියලා කියනවා. කියලා වැඩක් නෑ. ඉතින් අංජන ඉන්ද්‍රජිතුයි කියන්නේ
පැරණි ක්‍රමවලින් මේ රට ගොඩ ගන්න බෑ දැන් කියලා වජිර අබේවර්ධන මන්ත්‍රීතුමා හිටපු එක්කෙනා කියනවානේ. ඉතින් ඕක තැන් තැන්වල කිය ඉන්නේ නැතුව රනිල් මහත්තයටම කිව්වනම් ඉවරයිනේ. පැරණි ක්‍රමවලින් දැන් මේ රට ගොඩ ගන්න බෑ කියලා. පැරණි ක්‍රමවලින් දැන් රට විතරක් නෙවෙයි පක්ෂෙත් ගොඩ ගන්න බෑ කියලා තැන් තැන්වල කිය ඉන්නේ නැතුව ගිහිල්ලා කිව්වනම් හරි කියලා කියන විදුර අබේනායකගේ දවසේ පද 4 තෝරගන්නවා මව්බිමෙන්. පෙනුනේ එළව පොල් කාටත් කලෙක සිට සතුසින් අඩු මිලට පොල් දෙයි වසරකට සතුටගේ බන්දුලගේ සීපද ඇසෙන විට නාඩන් හිරමනේ පොල් ගානවා හෙට නාඩන් හිරමනේ පොල් ගානවා හෙට එහෙම වෙයිද බලාගෙන ඉමු. හැබැයි පරිස්සමෙන් එන්නතේ තුන්වන මාත්‍රාව ලබා ගන්න නෙවික්‍රෝන් කියන ප්‍රභේදය නෙවිකෝව් කියන ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයටත් වඩා 1.5කින් පැතිරීමේ වේගය වැඩි කියලායි කියන්නේ. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරු කියනවා මරණයට ලක්වීමේ අවදානමත් වැඩි කියලා. ඉතින් ඔබට තීරණය කරගන්නේ ජීවිතයේද මරණයද? අපි ජීවිතය තෝරගමු. ආයුබෝවන්.